නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පිංගතුනි, අද ඔබ හැම දෙනාම සීල ස්වාරණ පුණ්‍ය භූමියට එකතුනේ මේ ඉදිකරගෙන යන බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේගේ පහළ මාලේ අවසන් වෙච්ච කොටස තුල අද දවස පුරාම තුන් සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරගත්ත ඒ උතුම් ධර්ම දේශනා මාලාවේ මහා මංගල සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන ඒ උතුම් ධර්ම ශ්‍රවණය පිණිස ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලුවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ 84000ක දේශනාවන් අතර බොහොම බල සම්පන්න කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනා කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ අපි මේ ඉන්න ලෝක ධාතුව. මේ ලෝක ධාතුව ගැන බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ, උන්වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයිනේ. උන්වහන්සේ තමයි බොහෝ 이르දිමේ හැකියාවෙන් දිව්‍ය ලෝකයට වැඩම කරනවා, බ්‍රහ්ම ලෝකවලට වැඩම කරනවා. දෙව් බඹුන්ගෙන් විස්තර අහගෙන ඇවිල්ලා පිරිසට බණ කියනවා දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන. ආනන්ද හාමුදුරන්ට හිතුණා බුදුරජාණන් වහන්සේට කොච්චර හැකියාවක් ඇද්ද. මීට පෙර ඉඳලා තියෙන සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වලට ඇහෙන්න 이르දියෙන් කතා කරන කෙනෙක්. ඉතින් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම දවසක් අහලා තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල ඉන්න දෙව් බඹුන් එක්ක 이르දියෙන් සම්බන්ධ වෙලා කතා බහ කරනවා. ස්වාමීනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර හැකියාවක් තියෙනවද ඇහුවා. මොකද අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට වඩා බුදුවරුන්ගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, තථාගත බුදුරජාණන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිව්වා. විස්තර කරන්න ගියේ නැහැ, කෙටියෙන් කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කියන අනේ ස්වාමීනි, ඒ වුණාට අපි බොහෝම ආසයි බුදුරජාණන් වහන්සේගේ හැකියාව දැනගන්න කියලා ආයෙමත් ඇහුවා. එතකොටත් බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, අවබෝධයේ පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි මේ. හැබැයි සද්ධාවට උපකාර වෙනවා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට ওই ලෝකයේ ගැන, විශ්වයේ ගැන නිකන් මිනිස්සු පැටලිලා යන වගේ දේවල් නම් බුදුරජාණන් වහන්සේ එක එල්ලේ පිළිතුරු දෙන්නේ නැහැ. තුන් වතාවක් අහනකොට, නැවත අහනකොට තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා දෙවනි පාරත් ඇහුවා. ඒ වෙලෙත් බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දයේ, තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේය. ආයිමත් ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඔබ පුනා නැවතත් තථාගතයන් වහන්සේ විහිසවනවා. එහෙනම් හොඳට මතක තියාගන්න කිව්වා මේ විශ්වයේ ලෝක ධාතු පිහිටලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා, හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල නිකන් හිතෙන් හිතන්න දැන්. සූර්යාගේ ආලෝකයේ යම් තාක් මේ විශ්වය විහිදිලා යනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම් තාක් දුරට මේ විශ්වය තුල පැතිරිලා යනවද? ඒ පරාසය තුල සත්වයන් උපදින තල 31ක් තියෙනවා. මනුස්ස ලෝක එකයි තියෙනවා. 4 අපායක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර අපාය. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිමිත වසවර්ති. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන ලැබලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාස, ඔය ඔක්කොම දැන් තල 31ක්. ඔය දිව්‍ය ලෝක 6යි, රූපී බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්මතල 4යි, මනුස්ස ලෝකයයි 4 අපායයි.
ඔය සියල්ල තල 31ම පිහිටලා තියෙන්නේ සූර්යාගේ චන්ද්‍රයාගේ ආලෝක සීමාව තුල කියන. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය වගේ 1000ක ගුණයක් මතක තියාගන්න කියන. ඒ 1000 තුල මේ වගේම තල 31 ඒවා 1000ක් තියෙනවා කියන. සූර්යාව 1000ක්, චන්ද්‍රයෝ 1000ක්, මනුස්ස ලෝක 1000ක්, ඔය වගේ දිව්‍ය ලෝක 6 1000ක් අර විදියට 1000ක ගුණයක්. ඒකට තමයි කිව්වා චූලනිකා ලෝක ධාතුව කියන්නේ. මේ චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව්වා දසදහසෙන්. වැඩි කරනවා, එකතු කරනවා නෙමෙයි. දසදහසෙන් ගුණ කරන්න කිව්වා. 10.6 වෙනි බලයක් එන. ඒ තමයි කිව්වා දිවි සහස්‍රී ලෝක ධාතුව. ඒ දිවි සහස්‍රී ලෝක ධාතුව ගුණ කරන්න කිව්වා තවත් දසදහසකින්. 10.11 වෙනි බලයක් එනවා. ඒ තමයි කිව්වා ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුව. නිකන් ඔළුවත් එක නිකන් කැරකිලා යන්නේ නැද්ද නිකන් හිතෙනකොට ඈ. අන්න ඒක තමයි කෝටි ලක්ෂයක් සක්වල. ත්‍රිහි සහස්‍රී ලෝක අපිට නිකන් හිතන්නවත් බෑ. ලෝක විශ්ය අචින්ත්‍යයි. බුදු කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක් ඕක හිත හිතා ගියොත් හිත විපිලිසර වෙනවා. තේරුම් ගන්න තරම් අපිට නුවණ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවා අචින්ත්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සෙකුට තේරුම් ගන්න බැරිද? ඔය කෝටි ලක්ෂයක් සක්වල අපි කියන්නේ ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුවේම ආඥා පිහිටවන බලවත්ම දේශනා තමයි රතන සූත්‍රය ආදී මේ දේශනා කීපය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බුදු කෙනෙකුට 이르දි බලයෙන් පුළුවන් කීවත් දසදහසක් ලෝක ධාතුවට ඇහෙන්න 이르දියෙන් කතා කරන්න සත්‍යයන්. කැමතිනම් ද්විසහස්‍රී ලෝක ධාතුවටම බුදු කෙනෙක්ගේ හඬ විශ්වය තුල 이르දියෙන් පතුරවල යවන්න පුළුවන් කියලා. තථාගත බුදු කෙනෙකුට ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුවටම සත්‍යයන්ට ඇහෙන්න 이르දියෙන් කතා කරන්න පුළුවන් කියලා. බලන්න බුදු කෙනෙක්ගේ හැකියාව. බුදුරජාණන් වහන්සේ මේ කතාව කියනකොට ආනන්ද හාමුදුරන් ඇඟේ ලොමු දැහැගත්තා. සද්ධාව තියෙනවා නම් කෙනෙකුට පුදුම හිතෙනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මගේ ඇඟ කිලිපොලා ගියා. මේ බලන්න කියන මගේ ඇඟ ලොමු දැහැගත්තා. එතන හිටියා ටිකක් අර කට කැඩිච්ච හාමුදුරුවෝ අමුතු චරිත ඉඳලා තිනවා ඒ කාලේ. ඒ හාමුදුරුවෝ කියනවා ආනන්ද මේ ඔයාට තියෙන අමාරුව මොකද්ද? බුදුරජාණන් වහන්සේට නියේ හැකියාව තියෙන ඔයාටද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෝකාලික කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා හා එහෙම කියන්න එපා කියව. ආනන්ද හාමුදුරන්ගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම ආනන්දයන් වහන්සේට බුදු කෙනෙක් ගැන අහලා ඒ මොහොතේ ඇතිවෙච්ච සද්ධාව පැහැදීම 7 වාරයක් සක්විති රජකම් ලබන්න තරම් මහා පිනක් කියනවා. දිව්‍ය ලෝකේ කල්ප ගණන් සැප විඳින්න තරම් පිනක්. නමුත් මහණෙනි ආනන්ද මේ ජීවිතේම කෙලිසුම් ප්‍රහාණය කළ පිරිනිවන් පානවා කියලා එදා වදාලා. එතකොට අපිට පේනවා බුදු කෙනෙක්ගේ හැකියාවක් ගැන එක බුදු ගුණයක් ගැන අපිට සද්ධාාවක් ඇති වෙනවා නම් ඒ පින මොනතරම් බලවත් පිනක්ද. පින්වතුනි මේ ලෝක ධාතුවේ විතරක් නෙමේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත්ම දේශනා තමයි අපි අද දවස පුරාම සජ්ජායනා කරමින් ධර්ම දේශනා කරමින් තව පැය කීපයකින් උදාවන ලබන්නා වූ නව වසරේ ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවේ පිණිස අද දවසේ මේ ධර්ම දේශනාවටත් මාතෘකා කරේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර ඉඳන් මිනිස්සු ඒ කාලෙත් එකතු වෙලා වාද විවාද කරගන්නවා. එක එක වේද ග්‍රන්ථවල තියෙන ඒවා ඒ කාලේ මිනිස්සු නොයෙක් වාද විවාද යනවා. ඔහොම වාද විවාද කරගන්න තැනක කණ්ඩායම් දෙකක් අතර වාදයක් ඇති වුණා. මංගල කරුණු මොනවද? යහපත් දේවල් මොනවද? ඔන්න වාදයට හේතුව. මොකක් හරි ඉතින් වාදයක් පටන් ගත්තා දැන් දිගට යනවා. කවුරුත් කැමතිද පිළිගන්න? පරදීන කැමතිද සමහරු? නෑ. දැන් වාදේ දිගට යනවා. ආයි කණ්ඩායම් එකතු වෙනවා. පෙරදිච්ච අය ආයි ගිහිලා කට්ටිය එකතු කරගෙන එනවා. දැන් වාද දිගට යනවා. ඔහොම වාද ගිහිල්ලා පොඩි කාලයක් නෙවෙයි දැන් මංගල කරුණු මොනවද කියලා යන වාදවල කට්ටියක් හිටියා දිට්ටි මංගලික. ඇහෙන් දකින දේවල් තමයි මංගල යහපත්. සුබ කියලා අපි කියන්නේ මොනවද? සුබ දේවල් මංගල. සමහරව කියනවා ඇහෙන් දකින දේ තමයි මංගල. තව කොටසක් කියනවා මොනවද? ඕවා කොහෙද? දැකලා හරියනවද? කනට ඇහෙන දේවල් තමයි මංගල. ඒකට කියන්නේ මුත මංගලික. කනට ඇහිච්ච දේ තමයි මංගල කියලා තව කොටසක් වාද කරන. තව කොටසක් හිටියා සුත මංගලික. මුත මංගලික කියන්නේ දැනෙන දේවල්. දිට්ටි මංගලික
සුතමංගලික මුත කියන්නේ දැනෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. මෙන්න මේ විදිහේ කණ්ඩායම් 3ක් හිටියා. දැන් ඔය 3ම වාද විවාද කරගන්නවා. පොඩි කාලයක් නෙමෙයි, අවුරුදු 12ක් වාද විවාද ගියා කියලා. අවුරුදු 12ක් තිස්සේ වාද විවාද යනකොට ඒ අයට හිතයිශී දේවතාවරු අමනුෂ්‍යයොත් මේ වාදවල පැටලෙනවා. අපි දන්නේ නැති වුණාට අපි ප්‍රශ්නවල පැටලෙනකොට සමහර වෙලාවට අපිට හිතයිශී ඥාති ප්‍රේත කොටසුත් ඒ අය ගැටෙනවා. දේවතාවරු ඒ අයට හිතයිශී දේවතාවරු ඒ අයට හිතයිශී කණ්ඩායම් එක්ක බෙදිලා ආරවුල් හදාගන්න. මෙහෙම දිගට දෙවියන් අතරට අකනිටා බඹලව දක්වාම දැන් දෙවියන් අතරත් මංගල කරුණු මොනවද කිය වාද විවාද යනවා. එතකොට මනුලව හටගත්ත මේ ප්‍රශ්නේ දැන් දිව්‍ය ලෝකෙටත් ගිය අවුරුදු 12ක් යනකොට මේ අතර දිට්ටි මංගලික කොටසක් කියනවා ඇහෙන් දකින දේවල් තමයි යහපත්. ඇහෙන් දකින දේවල්. දැන් ඔන්න ගමනක් යන්න කියලා පිටත් වෙනවා ඉස්සරහට. එක පාට හිස් කලයක් අරගෙන ඇත්තටම හොඳ නෑ නේද? ඈ මෙතනත් ඉන්නවද කියලා බැලුවේ එහෙම. එතකොට නිකන් ඔළුව හෙල්ලුවා. ඕ කියලා. පිරිච්ච කලයක් අරගෙන ආවොත් ඉස්සරහට නිකන් හොඳයි වගේද? එහෙම මිනිස්සු හිතනවා. ওই බොරුවට දැන් සද්ද නැතුව හිටියට ගමනක් යන්න පිටත් වෙලා බලන්නකෝ. එතකොට ඒ නිසා දැන් විභාගයකට යනකොට ගෙදර කට්ටිය හරි කොහෙන් හරි රවුමෙන් කරකිලා වතුර වීදුරුවක් කරලා ඉස්සරහට එන්නේ නැද්ද? මල් ටිකක් දාගෙන. එතකොට මංගල සූත්‍ර නෙමෙයි. ඒ කාලේ බමුණන්ගේ තිබ්බ ඒවා තමයි දිට්ටි මංගලික. එතකොට කොටසක් කියනවා ඇහෙන් දකින්න දේවල් ඉස්සරහට මුණ ගැහෙන දේවල්. දැන් ගමනක් යනකොට ඔන්න තරහකාරීක ඉස්සරහට හම්බෙච්ච අයියෝ අද මේකද දැක්කේ. දවසම ඉවරයි. එහෙම හිතපු ගමන් වැටෙන්නේ ධර්මයටද? නෑ. අර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. දකින දේවල් තුල තමයි යහපත උදා වෙන්නේ කියලා දෘෂ්ටියක් තිබුණා. ඒක දෘෂ්ටිගත වෙන දෙයක්. තව කොටසක් කියවන්නේ දකින දේවල් නෙමෙයි. ඇහෙන දේවල්. කියනවා කවුරු හරි අනේ යහපතක් වේවා. සෙත් වේවා. ඒවනම් ඉතින් කොහොමද ආශිර්වාද කරනවන්නේ? ඒ වුණාට බල්ලෙක් එහෙම උඩු බෙරුවොත් නිකන් ඈ ඒක හොඳ නෑ නේද? නරි කෑ ගහනවා. බය හිතෙන්නේ නැද සමහරුන්ට? ඕ මලකයක්වත් දැන් කාට ටිකට් එක ඇදෙයි දන්නේ නැහැ කියලා නරි එහෙම එක දිගට කෑ ගහන්න ගත්තොත් බය හිතෙන කියන අය නැද්ද? ඒවා තමයි සුතමංගලික. කනට ඇහෙන දේවල් එක්ක ශබ්දත් එක්ක සමහරු හිතනවා මෙන්න මේ ශබ්ද ඇහුනොත් ඔන්න අයහපත්. ඒවා නම් අසුබයි කියලා හිතනවා. අපිට ඇහෙන දේවල් එක්ක යහපත අයහපත කොටසක් ඒකයි හරි කියලා තර්ක කරන. ඊළඟට මුත මංගලික කියන්නේ දැනෙන දේවල්. ඔන්න නාසයට ගඳ සුවඳ දැනෙනවා. සුවඳක් ගමනක් යන්න පිටත් වෙනකොටම සමන් පිච්ච මල් සුවඳක් දැනෙනවා. එයා හිතනවා අද නම් සාර්ථකයි වැඩේ. අද හොඳයි. යහපත් කියලා හිතෙනවා. ගමනේ යන්න පිටත් වෙනකොටම ගඳක් සැරක් එනවා. එතකොටම හිතෙනවා අද ඉවරයි තමයි. ඒ දෘෂ්ටියට ආපු ගමන් වැටෙන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. එතකොට ඒ වගේ දැනෙන දේවල් එක්ක සමහර සුදු හඳුන් සුවඳ, දේවතා සුවඳ, එක එක සුවඳ වල දාගෙන තියෙනවනේ. අද නම් හරි කියනවා. යම් ගඳක් ආපු ගමන් අද දවසම ඉවරයි කියලා හිතනවා. ඊළඟට දැනෙන දේවල්, දිවට දැනෙනවා රස. කිරිබත්, ඒ රස දැනෙන්නේ අපි ඉස්සරලාමනේ යහපත් වැඩක් කරනකොටම කිරිබත් හදනවද නැද්ද? හදනවනේ නේ. එහෙට උදේම හදන්නේ නැද්ද? හදනවනේ. ඉතින් ඒවා අපි ගාව තියෙනවා කමක් නැහැ. ඉතින් අපි සංස්කෘතියත් එක්කත් බැඳිලා තියෙනවා. එතකොට ඒ වගේ අපි රසය තුල දැනිච්ච දේ තුල අපි හිතනවා වැඩේ පටන් ගන්නකොටම කිරිබත් කාපු ගමන් ඒක වැඩි හරි යනවා. ඒක යහපතේ රසයේ අංගයක් හැටියට හිතනවා. ඊළඟට දැනෙන දේවල් අතර කයට දැනෙනවා. ඒවැ නම් භයානක ඒවා තියෙනවා නිකන්. හූනෙක් වැටුනොත් උරහිසට මොකක් කියලා තියෙන ලිතේ? ඈ? ධනලාභද මරණයක්ද? ඉන්නවා ඒවා පිළිගන්න අය. හූන සරණ යන අය නැද්ද? ඉන්නවා. හූන කෑ ගහපු ගමන් ගිහිල්ලා ලිත බලන අය නැද්ද? වැටිච්ච ගමන් උරහිසට එහෙම වැටිච්ච ගමන් ලිත හොයන්න.
ඒ දෘෂ්ටියට වැටිච්ච ගමන් වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. එදා ඉඳන් තිබිච්ච මත ඊතකොට අදත් නැද්ද? තියෙනවා. අපි මේ කොච්චර මංගල සූත්‍රය සජ්ජායනා කරත් මංගල සූත්‍රය හරි අපි තෙරුවන් සරණ ගියා කොච්චර බුද්ධං සරණං කිව්වත් අර බමුණු මත තාම ඔළුවේ නැද්ද අපි? තියෙනවා. ඒවා දරාගෙන ඉන්නේ. ඒ නිසා ඔය විදිහට දිට්ටි මංගලික, සුත මංගලික, මුත මංගලික කියලා කණ්ඩායම් තුනක් වාද විවාද යනවා රණ්ඩු වෙනවා, වාද කරගන්නවා. දේවතාවරු පවා මේකට පැටලිලා ගියා. අවසානයේ අවුරුදු 12ක් දැන් වාද විවාද යනවා දිගට. ඔහොම ගිය වෙලාවේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් කරා මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද දැන් දෙවියන් අතරත් වාද. සක්‍ර දෙවියෝ කියන්නේ දෙදෙව්ලොවට අධිපති දෙවියන්. චාතු මහරජික, තාවතිංස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන්. ඔය දිව්‍ය ලෝකවල තීරණ ගන්න බොහෝ දේවල් වලට මැදිහත් වෙන්නේ සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් කරලා දෙවිවරු රැස් කරලා සක්‍ර දෙවියන් කියනවා බොහෝ කාලයක් තිස්සේ ඉඳන් මංගල කරුණු මුල් කරගෙන දෙවියන් අතරත් වාද විවාද යනවා දැන් දිගට. කොහෙන්ද මේක ආවේ කියලා කෙලවර හොයන්න කීවා. දැන් මේ කාලයක් යන වාදයක් හොයාගෙන යනකොට කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මනුස්ස ලෝකෙන් පටන් ගත්ත ප්‍රශ්නයක් දැන් දෙවියන් බ්‍රහ්මයන් අතරටත් ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ ඊළඟට ඇහුවා දැන් ප්‍රශ්නේ විසඳන්න කරුණු හොයනවා. මනුලව හරි දෙවියන් අතර හරි කවුරු හරි මේ වෙනකොට ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු මොනවද කියලා අහලා දැනගෙන තියෙනවද කියලා ඇහුවා. කවුරුත් අහලා අවුරුදු 12ක් මෙහි වාද විවාද කරගන්නවා. කාටවත් මොලේ නැහැ. අනේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහලා ඕක හරියට දැනගත්තා නම් හරි කියලා කාටවත් ඒ සිතුවිල්ල පහළ වෙලා නැහැ. මනුස්ස ලෝකයේ අයටත් නැහැ. ඒ වෙනකොට දෙවියන්ට පහළ වෙලත් නැහැ. ඒක දැනගත්ත වෙලේම සක්‍ර දෙවියෝ නැගිට්ටා. ආසනින් නැගිටලා මනුලවට හැරිලා වන්දනා කරා. වන්දනා කළ සක්‍ර දෙවියන් කියනවා ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නකොට දෙවිවරු එකතු වෙලා මංගල කරුණු මොනවද කියලා මේ ප්‍රශ්න විසඳලා මංගල කරුණු හොයන්න යනවා කියන්නේ හරියට සූර්යා පායලා තියෙද්දී පුංචි තාරකාවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා ඉක්මනට යන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟට. සක්‍ර දෙවියන් සම්මත කරලා දේව සභාවේ දෙවි කෙනෙකුට පැවරුවා ඔබ යන්න කිව්වත් දැම්මම. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් අහගන්න කිව්වා මංගල කාරණා මොනවද කියලා. දෙවිවරු එකතු වෙලා දෙවි කෙනෙක් වේවනවා එදා මනුලොවට. එදා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මැදියම් යාමේ මුළු මහත් ජේතවනයේම බබළුවාගෙන ආපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා ගාථාවකින් අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තම. බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තයුම් මේ මංගල කරුණු මොනවද කිය බොහෝ කල් වාද විවාද කරගන්න. අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කාරණා ගැන දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහන්නේ කවුද? සක්‍ර දෙවියන් සම්මත කරලා ඉවන දේවතාවෙක් තමයි දෙව් මිනිසුන් වෙනුවෙන් එදා ජේතවනයේට ඇවිල්ලා ඔය ප්‍රශ්නේ අහන්නේ. මේ ප්‍රශ්නේ අහපු වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය එදා දේශනා කරන්නේ. මේක මහා බල සම්පන්න දේශනාවක්. ලෝකයේ යහපත් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ල කැටි කරපු දේශනාව. ආයි මංගල සූත්‍රයෙන් එහා යහපතක් නැහැ කොහෙවත්. දැන් අපි කියන්නේ සේත් ගාථා, හොඳ දේවල්, ආශිර්වාද, යහපත දේවල් කියලා යමක් තියෙනවනේ සේත කියලානේ. හොඳයි කියලා. මෙන්න මේ දේ තමයි හොඳ දේ. මේක තමයි යහපත කියලා යමක් තියෙනවා නම් ඒ මේ විශ්වයේ තියෙන සියලුම යහපත් දේවල් කැටි කරලා කාරණා 38කට බුදුරජාණන් වහන්සේ කැටි කරනවා මහා මංගල සූත්‍රය තුළ. එතකොට මේ මහා මංගල සූත්‍රයෙන් හැම ගාථාවක්ම තියෙන්නේ ඒ තම් මංගල මුත්තමන් අවසාන. ඒ තම් මංගල මෙයයි මංගල කාරණේ, මේකමයි මංගල කාරණේ, මේකමයි මංගල කාරණේ. බුදුමුවින් මේ විදිහට කරපු මේක මහා සත්‍යක්‍රියා දේශනයක් වගේ දේශනයක්.
ඒ නිසා අපේ පැරැන්නෝ එදා ඉදං මහා මංගල සූත්‍රයේ රතන සූත්‍රයේ කරණීයමිත සූත්‍රයේ තුන් සූත්‍රයේ දිවිහිමියෙන් භාවිතාවට ගත්තා. කරදරයක් වෙනකොට මිනිස්සු තුන් සූත්‍රය තමයි භාවිතා කරේ. ඔබ බලන්න ඔය පරණ ආච්චිලා සියලට කටපාඩම් තුන් සූත්‍රය. සමහරලාවට අර්ථ හරියට දන්නේ නැතුව ඇති. හැබැයි පාලියෙන් කටපාඩම් ඇයි කියලා හැමදාම බුදුන් අදිනකොට පොත පෙරලගෙන තුන් සූත්‍රය කියනවා. ඒ නිසා තුන් සූත්‍රය කියන්නේ මහා ආශිර්වාද ඇති දේශනා තුනක්. අද දවස පුරාම අපි මේ වැඩසටහන් මාලාවේදී මේ බක්කුල මහා සෑ චෛත්‍යරාජානන් වහන්සේගේ පහළ මාලයේ ඉඳන් අද සිදු කරගත්ත දවස පුරාම වැඩසටහන් වල තුන් සූත්‍රයම මුල් කරගෙනයි අපි ඔබටත් රටටත් ලෝකයටමත් මේ ආශිර්වාද කරමින් මේ වැඩසටහන සිදු කරේ. අපිට මේ මහා මංගල සූත්‍රයේ ඔක්කොම නම් කතා කරන්න වෙලාවක් නැහැ. කාරණා ඉතින් කොච්චරක්දනේ. අපි එකින් එක කීපයක් බලමු. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ පෙන්නනවා අර දේවතාවට කියන පළවෙනි මේක ඔය මංගල කරුණු ඔක්කොටෝම කලින් පළවෙනියටම සියල්ල පිහිටන්න නම් අවශ්‍යක මොකද්ද? අසේවනාච බාලාන. අන්න පළවෙනි මේක. බාලයෝ අකුසල් කරන පව්කාරයන්ගෙන් වළකින්න. බේරෙන්න. එතකොට ඒක තමයි පළවෙනිම මංගල කාර්යය. අපිට වෙන පළවෙනිම යහපත තමයි බාලයන් සේවනය කිරීමෙන් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. එතකොට පණ්ඩිතයන් සේවනය කරන්න. දැන් අපි ගම කමහරු කියනවා නෑ අපි බාලයොත් අපිට ඉන්නවා. ඒ අයත් ඉන්න ඕනේ. හැබැයි අපි හොඳ අයත් ඇසුරු කරනවා. දෙකොල්ලම අපි ෂේප් එකේ තියාගෙන වැඩේ කරගන්න. හරියයිද? නෑ හරියන්නේ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පළවෙනියටම කරන්න තියෙන්නේ යහපත් අය ඇසුරු කරන එක නෙමෙයි. මොකද යහපත් අය ඇසුරු කරාට වැඩක් නෑ බාලයෝ එක්ක. කරන්න දෙන්නේ නෑ වැඩේ. අපායටම ඇදලා දානවා. අර යහපත් කෙනාවත් කොහොම හරි මොනවා හරි කියලා බිඳවනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි බාලයන් ඇසුරු කිරීමෙන් වළකින්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න බාලයන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ වයසින් බාලයිද? මල්ලිලා නංගිලා ආශ්‍රය කරන්න එපා කියලාද? එහෙම එකක් නෙමෙයි. බාලයන් කියලා පෙන්වුවේ බාල අදහස් ඇති පාපී සිතුවිලි ඇති, බාල සිතුවිලි ඇති, පහත් අදහස් ඇති, පහත් සිතුවිලි ඇති, පහත් වචන ඇති, පහත් ක්‍රියා ඇති පුද්ගලයෝ. දුරාචාරයේ දෙන දුස්සීල කතා කරොත් එක්ක බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචන කාට හරි අනතුරක්, කාගේ හරි අඩුවක්, කේලමක්. ඒ නිසා එවැනි පුද්ගලයෝ ඇසුරු කරන්න එපා කියනවා. පුළුවන් ද එහෙම ඉන්න? අමාරුයි. දැන් අපි ගමු එහෙම ඉන්න අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහා මංගල සූත්‍රයේ මේ දේශනාවේ පළවෙනිම දේ. අපිට මේ දේශනාවල් වල පිහිට ලැබෙන්න නම් අපි ඉතින් සජ්ජායනා කරනකොට පින රැස් වෙනවා. බුද්ධ වචනේනේ. පිරිත් කියනකොට පින රැස් වෙනවා. හැබැයි මේ මහා මංගල සූත්‍රයේ පළවෙනි එක හරියට පිහිට ගත්තොත් කොච්චර අපිට රැකවරණයක් ලැබෙනවද? අපි මහා මංගල සූත්‍රය කියනවා හැබැයි ඇසුරු කරන්නෙම බාලයෝමයි. එතකොට ඉතින් අර පිරිත් කියනකොට රැස් වෙන පින රැස් වෙනවා බුද්ධ වචනේ නිසා. හැබැයි ඉතින් අපි කියනවා අපි මේච්චර පිරිත් කීවා කෝ අපිට බැලුවා. අපිටමයි කරදර. ඇයි ඉතින් කරදර ඇසුරු කරන්නෙම පව්කාරයෝ බාලයෝ ඇසුරේ ඉන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිත් දේශනාවල් වල තියෙන අර්ථ ඔබ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ඇතුල් කරගන්න. ඒ නිසා සමාජය තුළ අපිට මුණ ගැහෙනවා. තව විස්තර වෙනවා. අපාය සහායක, වචී පරම, ඔය වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහර ඉන්න වචනින් පණ දෙන්න වගේ ඉන්නවා. හැබැයි අනතුරු ඇදලා දාන අය. වචනෙන් විතරයි. අපායටම ඇදලා දාන යාළුවෝ ඉන්නවා, මිත්‍රයෝ. කතා කරොත් අපායගාමී පවකටම තමයි. එතකොට ඒ නිසා එවැනි පාපී පුද්ගලයන් ඔබට තේරෙනවනේ. ඔබට බණ අහලා කොච්චර දැනුමක් ඇද්ද? එතකොට තේරෙනවා ඔබ ඇසුරු කරන අයත් එක්ක මේ පුද්ගලයා ඇසුරු කිරීමෙන් මට ධර්මයෙන් දියුණුවක් ලැබෙනවද? මගේ ගුණ ධර්ම ටිකත් මෙයාගේ ඇසුර නිසා පිරිහෙනවද? අන්න එහෙම තේරුම් අරගෙන පහත් සිතුවිලි ඇති, පහත් වචන ඇති, පහත් ක්‍රියා ඇති පුද්ගලයන්ව පුළුවන් තරම් ඈතින් තියන්න. ඈත් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඇසුරු කරන්න කෙනෙක්ම නැත්නම්
දිනපු රට අතහැරලා යන රජෙක් වගේ. රැලෙන් වෙන් වෙච්ච හස්ති රාජයෙක් වගේ කවුරුත්ම නැත්නම් ධර්මය ගුරුවරයා කරගෙන කල්යාණ මිත්‍රයෙක් නැත්නම් ධර්මය කල්යාණ මිත්‍රයා කරගෙන තනියෙන් ජීවත් වෙන්න කියන. ඒක යහපත් සුගතියක හරි යාගන්න පුළුවන්. රැළත් එක්කම අපායට වැටෙනවට වැඩිය තනියෙන් ඉඳලා සුගතියක හරි ධර්මයක හරි යාගන්න එක හොඳ නැද්ද? අන්න ඒ නිසා යහපතේ දෙන්න. බාලයන් දැන් සමහරු කතා කරන්න ගත්තොත් අනුන්ගේ අඩුවක්. එහෙම නැද්ද? කාගේ හරි කේලමක්. එයා මෙහෙමයි කියලා. එතකොට බුදු ගුණ හිතන්න. අනේ බුදුහාඳුරනේ මාව බේරගන්න කියලා හිතෙන් හරි ඉතිවිසෝ භගවාරහං කියලා කියන්න. ඒයි මේ කියලා පටන් ගත්ත ගමන් ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා සිහි කරන්න. දන්නවද අරයා මෙහෙමයි කියලා පටන් ගත්ත ගමන් සිහි ඉතිවිසෝ භගවාරහං අනේ බුදුහාඳුරනේ මාව බේරගන්න කියලා හිතෙන් සිහි කරන්න. එහෙම තමයි බේරෙන්න තියෙන්නේ. එතකොට ඒ වගේ බාලයන්ගෙන් බේරිලා ඉන්න උත්සාහ කරන්න. එහෙම බාලයන්ගෙන් මගහැරලා බේරුණොත් අන්න ඊළඟ එක තමයි පණ්ඩිතානංච සේවන. පව්කාරයෝ ඈත් වෙන්න පින් කරන යහපත් කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ලං වෙනවා. අපිට මේ මිනිස්සු අතර විතරක් නෙමෙයි. අකුසල් කරන්න නොපෙනෙන අමනුෂ්‍යයෝ පව්කාර අමනුස්ස බලවේග අපිට ලං වෙනවා. දේවතාවරු ඈත් වෙනවා එතකොට. දෙවියන්ගේ පිහිට රැකවන්න ලබන්න නම් ඉෂ්ට දේවතාවරු ලං වෙන්න නම් අර අමනුස්ස බලවේග ඈත් වෙන්න. අමනුෂ්‍යයෝ වට කරගෙන පව්කාර ජීවිත ගත කරන තාක්කල් අකුසල් කර දෙවියන්ගේ පිහිට පැතුවට වැඩක් නැහැ. දෙවිවරු ළඟටවත් එන්නේ නැහැ. දෙවියන්ගේ පිහිට රැකවන්න ලබන්න නම් නොපෙනෙන පැත්තෙත් එහෙමයි. අපි ධර්මයේ හැසිරෙනකොට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවා නම් ධර්මයේම පිහිටපු අය නම් අපි ආශ්‍රය කරන්නේ. ඒ අයත් එක්ක නම් අපේ ජීවිතය අපි ගත කරන්නේ. අන්න එතකොට අපි හිතන්නේ හැම වෙලේම යහපතක්මයි. අපි කතා කරොත් අපිට කල්යාණ මිත්‍රයා කතා කරන්නේ දස කතා. දෙතිස් කතා නෙමෙයි යා දස කතා. අල්පේච්ඡ ජීවිතය ගැන, ලද දෙයින් සතුටු වීම ගැන, විවේකයෙන් වාසය කිරීම ගැන. අනේ බණ භාවනා කරගන්න එක කොච්චර දෙයක්ද? අනේ නිවන් දකින්න තියෙනවා නම් කොච්චර යහපතක්ද? මේවා කර ඉඳලා හරියනවද? අන්න කල්යාණ මිත්‍රයා කතාවට වැටුනොත් අප්‍රමාදී භාවය, කුසලයේ ගැන, පින් කරන හැටි, කුසල් වඩන හැටි, දන් දෙන හැටි, නිවන් දකින්න හැටි, අන්න ධර්මයේ කතාව. එතකොට ක්‍රියාව තුලත් කල්යාණ මිත්‍රයා මෙහි පින්කමක් තියෙනවා යම් අපි පින්කමට අන්න එක්කන් යන්නේ පින්කමකට. භාවනා වැඩසටහනක් තියෙනවා යම් භාවනා කරන්න එක්කන් යන්නේ භාවනා කරන්න. මෙහෙම භාවනා වැඩසටහනක් තියෙනවා පින්කමක් තියෙනවා. දැන් අද 31 වෙනිදා රෑනේ නිකන් හිතන්න කල්යාණ මිත්‍රයෝ එකතු කරගෙන පින්කමට ආවා. ගෙදරම පව්කාරයෝ ටික අද බලන්න යනකොට කොහොමද කියලා ඈ? ඒ අය එතකොට ඒ අය මික ධාතු ස්වභාවයක් තියෙනවා ලෝකේ. ධාතු සංයුක්තයක් තියෙනවා බුදුරජාන් වහන්සේ. බේබද්දෝ එකතු වෙන්නේ බේබද්දොත් එක්ක. හොරු එකතු වෙන්නේ හොරු එක්ක. දුස්සීලකම් කරන අය එකතු වෙන්නේ ඒ දුස්සීලයෝ එක්ක. අපි කුණු දාන්නේ කුණු කොටටම නේද? කුණු එක්ක එකතු වෙනවා. මුත්‍රා බටේ හරවලා තියෙන්නේ මුත්‍රා ගිහිල්ලා වැටෙන්නේ අර වලටම තමයි. අසූචි වැටෙන්නේ අසූචි වලට. ඒකට තමයි එකට ගැළපිලා පෑහිලා යන්නේ. ඒ වගේ ඒ සමාන චරිත ලක්ෂණ තියෙන අය සමාන චරිත ලක්ෂණ තියෙන අයත් එක්ක එකතු වෙලා ගානට ගැළපිලා යන ස්වභාවයක් නැද්ද සමාජයේ? තියෙනවා. ඒ වගේ තමයි පින් කරන කෙනා, දන් දෙන කෙනා, භාවනා කරන කෙනා එයාට එකතු වෙන්නේ ඒ සමාන චරිත ලක්ෂණ තියෙන අය. පින් කරන කෙනාට එකතු වෙන්නේ පින් කරන පිරිසක්. භාවනා කරන කෙනාට එකතු වෙන්නේ භාවනා කරන පිරිසක්. දන් දෙන්න කැමති කෙනාට එකතු වෙන්නේ දානයට කැමති පිරිසක්. ඒ නිසා අර බැරදිලාවත් ආශ්‍රයට ආවොත් අර වගේ බාලයන් අකුසල් කරන අපායට ඇදලා දාන ඒ අයගෙන් හිමීට ඈත් වෙන්න ඕන. ඒක තමයි අපිට ලබන්නා වූ නව වසර යහපත් කරගන්න නම් දැන් වෙච්ච දේවල් වුණා. අද රැයින් පස්සේ හරි හෙට උදා වෙන 2018 ඉඳන් හරි ධර්මයේ පිහිටක් ලබන්න නම් පළවෙනි මේක තමයි ලබන අවුරුද්දේ අර කියපු පාපී අදහස් ඇති
පෞකාර ජීවිත ගත කරන දුස්සීල ජීවිත ගත කරන ඔබ අපායට ඇදලා දාන්න උත්සාහ කරන පාපී පුද්ගලයන්ගෙන් මගහැරෙන්න. කොහොම හරි බේරෙන්න. ඒ නිසා සමහර වෙලාවට ඉතින් පෙර කර්මයට ගෙදරම ඉන්නේ පෞකාරයා. කොහොම ගිහින් යන්නේ යන්නේ. එහෙමත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ධර්මයේ සිහි කරගෙන තනිය පිරිසක් අතර හිටියත් තනියම ධර්මයේ සිහි කර කර හරි ජීවත් වෙන මේක මගේ පෙර කර්මයක් කරන්න දෙයක් නැහැ. මේක විඳෝල හරි මම සුගතිය යනවා කියලා ඒකත් එක්ක හිතෙන් ගැටෙන්නේ නැතුව බුදු ගුණ ටික හරි සිහි කර කර ධර්මයේ සිහි කර කර ගැටෙන්නේ නැතුව එතනම ඉඳගෙන හරි තමන්ගේ ගුණේ වඩා ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්ධ බාල පුතජන ලෝකයේ තුලම මඩ ගොඩේම තමයි නෙළුම පිපෙන්නේ. ඒ නෙළුම අර මඩේ ගෑවෙනවද? මඩෙන් උඩට එනවා. උඩට ඇවිල්ලා මඩේ නොපෑගි ගෑවෙන්නේ නැතුව බැබලෙනවා. සුවඳවත් කරනවා. හැබැයි තියෙන්නේ කොහෙද? මඩේ තමයි තියෙන්නේ නැට්ට. හැබැයි ගෑවිලාද? නෑ, උඩට මතු වෙලා. ඒ වගේ අන්ධ බාල පුතජන ලෝකයේ තුලම ඒ සමාජෙම ඉන්නවා. ඒ අය තුලම ජීවත් වෙනවා. හැබැයි ඒ එක පව්කමකටවත් හවුල් වෙන්නේ නැහැ. හිතෙන්වත් ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. හිතෙන්වත් ඒවට උදව් කරන්නේ නැහැ. ඒවා එක ගැටෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ධර්මයක් දියුණු කරගෙන ඒකට බුද්ධිය තියෙන්න ඕනේ. ඒකට තමයි ධර්මයේ කියන්නේ නිපක කියලා. ආතාපි නිපක උපක්‍රමශීලී නුවණ. අන්නේ නුවණ තියෙන කෙනා මේ ගමන බොහොම අමාරුවෙන් හරි යා ගන්න. වෙන කරන්න දෙයක් නැහැ අපිට. මොනව කරන්නද? මේ ලෝකයාම අකුසල් තුල ජීවත් වෙන ලෝකයක්. මේ හැමෝම සසර යන විඥාන ගොඩක් මේ. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳී ගිය ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥාන සහිත මිනිස්සු නෙමෙයිද මේ? හැමෝගෙම හිත්වල රාගය තියෙනවා. ද්වේෂය තියෙනවා. එකිනෙකාගේ සමහරු අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අයත් ඉන්නවා, අඩු අයත් ඉන්නවා. ඒ නිසා ඒ අතර අපිට ලෝකයාම සිල්වත් කරගෙන හැමෝම ගොඩ දාගෙන යන්න පුළුවන්ද? එහෙම බෑ. පවුලේ ඔක්කොම ගොඩ දාගෙන යන්න පුළුවන්ද? එහෙමත් බෑ. හැබැයි ඔබ උත්සාහ ගත්තොත් ඔබව ගොඩ දාගන්න බැයිද? අන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා අරගෙන නිවන් යනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටත් එහෙම අපිට විතරක් නෙමෙයි. සුප්‍රබුද්ධ කවුද? මාමණ්ඩි. පොළොව පලාගෙන අපායි. දේවදත්ත මසිනා. පොළොව පලාගෙන අපායි. 60000ක් ශාක්‍ය වංශිකයෝ විරෝධ රජුරෝ කපලක් කොටලා මරලා දැම්මා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දිම ඥාතීන් මැරුම් කෑවා. තම තමන් රැස් කරගත්ත කර්ම තම තමන් අරගෙන යන සංසාර ගමන. අපි බුදුහාඳුරන්ගේ නෑදෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණාද? එහෙම බේරෙන්න බෑ. ඒ නිසා ඔබ ගැන හිතන්න. අත්ථ දීපා අත්ථ සරණා අනඤ්‍ය සරණ. තමා තමාව දූපතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ දූපතක් කරගන්න. වෙන කිසි දෙයක් සරණ යන්න එපා. ධර්මයේ පිහිට කරගෙන ජීවත් වෙන්න. අන්න එහෙම ජීවත් වෙනකොට ඔබට පුළුවන් අර කියපු විදිහට අසේවනාච බාලානම් බාලයන්ගෙන් යම්තම් බීරිච්ච ජීවිතයක් තුල කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුර ලං කරගෙන මේ බුද්ධ ශාසනයේ බැබලීම තියෙන්නෙම කල්යාණ මිත්‍ර සේවනයේ මතමයි. සත්පුරුෂ ආශ්‍රය මතමයි. දවසක් ආනන්ද හාමුදුරුවෝ හිතනවා බුද්ධ ශාසනයෙන් භාගයක් තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා. බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මට මෙහෙමනම් හිතුණා මේ බුද්ධ ශාසනයෙන් අඩක් තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා. බුදුරජාන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද ඔය කතාව ආයි කියන්න එපා කිව්වා. අඩක් නෙමෙයි මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මතයි. කල්යාණ මිත්‍ර සේවනයේ තරම් ධර්මාවබෝධයට උපකාර වෙන බාහිර අංගයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කිව්වා. එහෙනම් අපිට ධර්මය අවබෝධ කරගන්න බාහිරින් උපකාර වෙන ප්‍රබලම දේ මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. සද්ධර්ම ශ්‍රවණයට මුල්ම දේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍රයා තමයි බණහන්න එක්කන් යන්නේ. කල්යාණ මිත්‍රයා තමයි නිවැරදි ධර්මයේ කියලා දෙන්නේ. කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමුණවන්නේ. අන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ඇති කරගන්න නම් ඊට පෙර කරන්න ඕනේ දේ තමයි බාලයන් ඈත් කරන්න ඕනේ. පෞකාරයන් ඇසුරු කරන්න එපා. දුස්සීල පුද්ගලයන්
ධර්මයට යොමු වෙච්ච නැති පුද්ගලයන් ඇසුරට යන්න එපා. ඒ නිසා ඒ අයගේ ඒ ආශ්‍රයෙන් වලකින්. හැබැයි මෙතන නුවණින් හිතන්න ඕන. දැන් අපි හිතමු එතන වලකින්න කියන්නේ අපි කෙනෙක් ඉන්නවා වැරදි කරන කෙනෙක්. අපි යාව හිතවත්කම තියෙනවා. අපි හිතවත්කමෙන් එයාට ධර්මයේ කියලා වැරදි පෙන්නලා දීලා හදාගන්න යනවා. ඒක නෙමෙයි. ඒක කළ යුතු දෙයක්. ඒක අපි උත්සාහ කරන්. දැන් අපි මේ බණ කී මොනවද කරන්නේ? මිනිස්සු යහපතේ යොදවනවා. පාපෙන් වළක්වනවා. අපි මේ ඔක්කොම සිල්වතුන්ට විතරද බණ කියන්නේ? නෑ. පව්කාර අකුසල ජීවිත ගත කරන සමහරලාට බණ අහන්නත් එන්නේ බීලා. එතකොට එහෙම අයත් ඉන්නවා. මේ ඊපෙර තමන් බණකට ගියා මුතු කුඩේ අල්ලගෙන ගියා මට යන්න බෑ ගඳ කසිපු ගඳ. පැනලා මුතු කුඩේත් ඇල්ලුවා. දැන් සතියක් විතර ඇති බණකට ගිය තැනක. ඉතින් ඒ නිසා මම මොකෝත් කිව්වේ නෑ මම පාඩුවේ ගිහිල්ලා ධර්මාසනේ වාඩිලා බණ මේ මිනිහා මුතු කුඩේ හරි ඇල්ලුවාට ඒ පින හරි තියෙයිනේ කියලා මං හිතුවා. එතකොට අපිට පේනවා ඒ වගේ ඒක තමයි සමාජයේ හැටි. ඒ නිසා හැබැයි අපි කරුණාවෙන් කියලා දීලා හදාගන්න උත්සාහ කරනවා. එතන බාලයෝ ඇසුරු කරන්න එපා කියන්නේ ඒ අයත් එක්ක එකතු වෙලා අර බාල වැඩ කර ඒ පව්කමට හවුල් වෙන්න එපා කියලා කියන්නේ. හරි අපිත් ඉන්න ඕන දෙයකට ඉන්නවා මාත් ඉන්න ඕන දෙයකට කියලා අර පව්කම් වලට එකතු වෙලා ඒ පව්කම් කර ජීවත් වෙන්න එපා. ඒ අය නිවැරදි කරගන්න උත්සාහයක් ගන්න ඒක කර යුතුයි. ධර්මයේ කියලා දෙනවා. ධර්මයට යොමු කරනවා. ධර්මයට ගන්න උත්සාහයක් ගන්නවා. ඒක අපි කරන යහපත. බැරිම නම් කරන්න දෙයක් නෑ. ඈතින් හරි තියලා තමන් හරි තනියෙන් ධර්මයේ කරා යන. අන්න බුදුරජාණන් වහන්සේ අර දේවතාවට පෙන්වුවා ලෝකේම පළවෙනිම මංගල කාරණා දෙක තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයාන. ඒ තම් මංගල මුත්තම. පිදිය යුත්තම් පුදන්. දැන් අපි මේ දවස පුරාම කරන්නේ මොකද්ද? පිදිය යුත්තම් තුනුරුවන් වන්දනා කරා. බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් මහා ඖෂධ පූජාවක් අද සිදු කරා. විශාල ඖෂධ වර්ග ගණනාවක් සකස් කරලා බොහොම සද්ධාවෙන් ඖෂධ පූජාවක් සිදු කරා. බුදුරජාණන් වහන්සේට අද දැන් හෙට පොයේ දවසේ මේ ලෝකේ උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගත වුණත් තාම අපි උන්වහන්සේට කොච්චර මල් පූජා කරනවද දවසකට? උන්වහන්සේගේ නාමයට කොච්චර අපි දන් දෙනවද? කොච්චර බුද්ධ පූජාව තියෙනවද? උන්වහන්සේගේ නාමයට කොච්චර සුවඳ දුම් පූජා කරනවද? බුදු ගුණ කියා දහම් ගුණ කියා සංඝ ගුණ කියා මනුස්ස ලෝකේ අපි විතරක් නෙමෙයි දෙවියන් පවා ඒ දෙව් බමුණු පවා පිදිය යුත්තම් පුදනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිකලෙස් සුත්තමයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පිදිය යුත්තක්. ඒ අතර වැඩිහිටියන් ගුරුවරයන් ගරු කළ යුතු පුද්ගලයන් ඒ අයටත් ගරු කළ යුතුයි. ඊළඟට අපි වන්දනාමාන කළ යුතු චෛත්‍ය හදලා වන්දනා කළ යුතු තූපාර පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ලෝකේ පිදිය යුත්තා පූජා පැවැත්විය යුතු පුද්ගලයෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. පසේ බුදුවරු වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් සෑයවල් හදලා දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස වන්දනා කරන්න නිකං හිතන්න බක්කුල හාමුදුරු. ඔබ හිතන්න ඔබේ පුංචි කාලේ ඔබේ සමහරලාට මේ බණහන අය සමහරට අවුරුදු 50 60 70 80 90 ගිය අයත් ඇති. අය නොයේ වයස් සීමාවල් වල ඉන්න. ඔබ හිතාගෙන යන්න බක්කුල හාමුදුරුව ගැන මේ මෑත කාලේ අපි මේ මතු කරලා ගත්ත මිසක් දැනගෙන හිටියද? නෑ. එතකොට අපි බක්කුල හාමුදුරුව ගැන දන්නේ. අපේ මතකේ නෑ. අපි නිරෝගී සම්පත්තිය පිණිස කියලා අපි නොයේක් තැන්වල යනවා දේවාල ගාන යනවා කට්ටනින්ට අහු වෙනවා නොයේක් හොරුන්ට අහු වෙනවා. හැබැයි අපිට කවදාවත් ලෙඩක් දුකක් හැදුනහම බක්කුල මහරහතන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේගේ නිරෝගී සම්පත්තිය සිහිපත් කරලා උන්වහන්සේට ආශිර්වාදයක් අපිට ලැබේවා කියලා අපිට සිතුවිල්ලක්වත් හිතට ආවද? නෑ. අපිට ඊළඟට හිතන්න විභාග ලං වෙනකොට දරුවෝ උස්සගෙන දේවාල ගානෙම දුවනවා. හැබැයි අපිට නිකන්වත් මතක් වෙනවද අනේ ආනන්ද හාමුදුර ආනන්ද මහරහතන් වහන්සේ සතිමන්තානන් සිහිනුවන තියෙන භික්ෂූන් අතර අග්‍රයි.
දුතිමන්තානං යමක් ෂණයෙන් වටහා ගන්න භික්ෂූන් අතර අග්‍රයි. ඊළඟට සාරිපුත්ත හාමුදුරු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදය අනේ ධාතුන් වහන්සේලාගේ හරි පිහිට අපිට ලැබේවා කියලා හිතෙනවද? ඒක හිතන්නේ. එතකොට අපිට පේනවා අපි කොච්චරනම් මේ ධර්මයෙන් ඈත් වෙලා අපිට මොන තරම් ආශිර්වාදයක් ලබන්න පුළුවන්කම තිබුණත් අපි නොයෙක් මිත්‍යාවල් පසුපස දුවමින් හිටියේ. මෑත කාලේ අපි බක්කුල මහරහතන් වහන්සේව බොහෝ දෙනෙකුට මතු කරලා දුන්නා. විශේෂයෙන් මේ නෙත් ආයතනේ. නෙත් FM ඔස්සේ තමයි මේ බක්කුල මහා සෑය ඉදි කරන්න අපිට මහා අනුග්‍රහයක් ලැබුණේ. මේ නෙත් ඔස්සේ අපි කරන ධර්ම දේශනා ඉරිදා මේ ධර්ම දේශනා විශේෂයෙන් වරුණ. ඉතින් ධර්ම සාකච්ඡාවේදී මේ ඉතින් වැඩසටහන බක්කුල මහා සෑය ඔබට උදව් කරන්න ශ්‍රම දාන වලට ඔබ එකතු කරන්න. ඔබට බොහොම සද්ධාව ඇති වෙන විදිහට ඔබට මේ කරුණු කියලා අපි බණ කියලා මේ සාකච්ඡාවල මේ ඇතිවෙච්ච ප්‍රතිඵලයේ අපිට පේනවා අපි ලංකාව පුරා යනකොට බොහෝ තැන්වල ගියාම බක්කුල සෑය හාමුදුරන්ගේ බක්කුල සෑය දැන් රටේම මිනිස්සුන්ගේ වචනයක් වුණා බක්කුල සෑය. ඒ විතරක් නෙවෙයි මම පහුගිය දවස්වල ධර්ම දේශනාවට විදේශගත වෙච්ච වෙලාවේ. එතකොට මට මතකයි මම බුද්ධගයා කටිනේට ගියපු වෙලාවේ බුද්ධගයා විහාරේ හිටපු ස්වාමීන් වහන්සේලා පිරිසක්ම ඉඳලා මම එනකොටම හයියෙන් අන්න බක්කුල හාමුදුරුවෝ එනවා කිව්වා. මං කිව්වා අනේ නෑ මම නම් ලෙඩෙක් කිව්වා. මං කිව්වා අනේ නෑ අපි නම් ඉතින් ලෙඩ දුක් වලට බෙහෙත් ගන්නවා අපිට ඉතින් උන්වහන්සේගේ පීඨම තමයි කිව්වා. එතකොට ඇයි ඒ තරම් අපිට අවශ්‍ය වුණේ මිනිස්යන්ගේ අවධානය බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් යොමු කරන්න. ඒ නිසා තමයි අද බොහෝ පිරිසක් ලක්වාසී ලෝවාසී බෞද්ධයන් විශාල පිරිසක් මේ බක්කුල මහා සෑය ගැන අවධානය අපි යොමු කරගත්තා. තාම සෑයේ කොටසක් පොඩ්ඩයි තව යුරුනේ. දැන් පළවෙනි පේශාවලල්ලේ වැඩ යන්නේ. දෙවෙනි පේශාවලල්ල, තුන්වෙනි පේශාවලල්ල, බඳ ධාතු ගර්භය, ඊට පස්සේ හතරැස් කොටුව, කොත් කැරැල්ල, චෛත්‍ය වැඩ අවසන් කරන්න තව ඉතින් අපි කොච්චර වෙහෙසෙනවා. විශාල පිරිසක් කැප වෙනවා. හැබැයි අඩි 100ක උස විශාල චෛත්‍යයක් හැටියට විශාල නිර්මාණ ප්‍රමාණයකින් යුක්ත බක්කුල මහරහතන් වහන්සේගේ මුළු ජීවිත කතාවම පාරමී පුරන්න පටන් ගත්ත තැන ඉඳන් ඔබට දැක බලා ගන්න ලැබෙන කෙනෙකුට නොදන්න කෙනෙකුට ආවත් පුංචි දරුවෙකුට පවා ඒ සියල්ල ප්‍රතිමාවලින් සිතුවම් වලින් ජීවිතේ බක්කුල හාමුදුරුවෝ ගැන ඔබට ඇත්තට මේ හදන චෛත්‍යයේ ප්‍රතිඵල සමහරවිට අපි නැති වෙයි අනාගතේ. අනාගතයේ අවුරුදු 100 ගණන් දහස් ගණන් ඔබේ දරුවෝ දරුවන්ගේ දරුවෝ විශාල පිරිසක් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනී. උන්වහන්සේගේ වෙනුවෙන් ඉදි කරන මේ මහා සෑය ආශිර්වාදේ බොහෝ පිරිසකට ලැබෙයි. ඒ නිසා තමයි අපි විශේෂයෙන් කල්පනා කරේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් මේ ඉදි කරන මහා සෑයට ලෝකේ බෞද්ධ අනෙක් රටවල් වලත් අවධානය ඇති කරගන්න. ඒ නිසාමයි අපිට පෙබරවාරි මාසේ තායිලන්තයෙන් සියමෙන් මේ බක්කුල මහා සෑය වෙනුවෙන් පූජනීය නිදන් වස්තු බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉතා වටිනා ඒ රටේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ඒ අය වඳින පුදන පූජනීය ධාතුන් වහන්සේලා කීප නමක් මේ සෑය වෙනුවෙන් තායිලන්තෙන් අපිට ලැබෙනවා. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 9 වෙනිදා අපේ සදහැවතුන් පිරිසක් එක්ක තායිලන්තයට වැඩම කරලා පින්කම් මාලාවක් සිදු කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලාත් වඩම්මගෙන පැමිණිලා අපි පෙබරවාරි 17 ඉඳන් නෙත් ආයතනයත් එකතු කරගෙන ඔබ දන්නවා පෙබරවාරි මාසේ මගේ උපන්දිනයේ දෙන නිසා අපි හැම අවුරුද්දකම ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරන පින්කම් මාලාවක් දින 3ක් පවත්වනවා. ඉතින් ඒ නිසා ඒ පින්කම් මාලාවට මෙවර බක්කුල මහා සෑයේ තැන්පත් වෙන ඒ උතුම් ධාතුන් වහන්සේලාට අමතරව නිදන් වස්තු ඒ අතර තායිලන්තෙන් අපිට බොහොම ගෞරවයෙන් ලැබෙන පූජනීය ඒ අය වැඳුම් පිදුම් ලබන උතුම් ධාතුන් වහන්සේලා ඇතුළු නිදන් වස්තුත් ඔබට දැක බලා ගන්න ලැබෙනවා පෙබරවාරි මාසේ. ඉතින් ඒ නිසා අපි මේ මහා සෑය මේ විදිහට ගොඩනගන්න. පිදිය යුත්තන් අතර බක්කුල මහරහතන් වහන්සේ අනාගතේ අපි කවුරුත් ලෙඩ වෙනවනේ නේ. ඒක ඔබටත් එකයි මටත් එකයි කාටත් එකයි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් රෝගාතුර වුණා. ඒ වුණාට බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේට නිරෝගී සම්පත්තිය පිරිසම බලපෑවේ මොනතරම් පිනක්ද බලන්නේ. අවුරුදු 160ක් වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ අවුරුදු 80. ඒ වගේ දෙගුණයක් අවුරුදු 160ක් නිරෝගීව වැඩ හිටියේ ලෙඩ වෙලා නෙමෙයි.
හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන කාලේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාගිය කරත්තයක් වගේ. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියේ කිඹුහුමක් විතරයි කියනවා. කවදාවත් අරලු ගෙඩියක තරම්වත් බෙහෙතක් කරන්නේ නැහැ කියනවා. කොන්ද රිදෙනවා කියලා කිසිම තැනක කොන්ද හේතු කළා නැහැ කියනවා. පැවිදි ජීවිතය තුළ කවදාවත් නිදිමතක් දැනිලා නැහැ කියනවා. හැමදාම සමාපත්තියෙන් සමාපත්තිසුවෙන් භාවනාවෙන් ඉරියව් 3යි කියන පරිහරණය කරේ ජීවිත කාලෙම. නිදාගන්න ඉරියව්වට යොමු වුන්නේ නැහැ කියන අවුරුදු 80ක් හිතන්නවත් පුළුවන්. හිටගෙන භාවනා කරනවා, සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවා. නිදාගන්න ඉරියව්වටවත් යොමු වුන්නේ නැහැ කියන. එවැනි මහා මුනිවරයන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි මේ බක්කුල මහා සෑය මේ දෙව් මිනිස් ලෝකයාගේ ආශිර්වාදය ඇතුව ලබන්නා වූ නව වසර නිරෝගී භවයේ වසර හැටියට අපි ඔබ හැම දෙනාම එකසු කරගෙන ආශිර්වාදයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන්නා වූ නව වසරේ ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් බක්කුල මහරහතන් වහන්සේගේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තාම ලෝකෙ වැඩ ඉන්නවා. අපි ළඟත් ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ බක්කුල මහා සෑය අනාගතේ බක්කුල මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා හා සමාන වේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. උන්වහන්සේගේ ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඔබ හැම දෙනාටම ලබන්නා වූ නව වසර සියලු යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැබැයි පින්වතුනි මහා මංගල සූත්‍රයක ගාථාවයි කියාගන්න පුළුවන් වුණේ. ඒ තරම් ටික මේ ගාථාවක් අප ඉදිරියේ ඔබ ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම දේශනාව තුළ අපි ඉදිරියේ ඉතිරි ගාථා මුල් කරගෙන ඔබට මහා මංගල සූත්‍රයේ තවත් වැදගත් ගාථා ඇසුරෙන් ඔබට වැඩසටහන සිදු කරනවා. ඒ නිසා ඔබ හැම දෙනාටම අද මේ ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. විශේෂයෙන් මේ බක්කුල මහා සෑය ගොඩනගන්න සීල ස්වර්ණි වැඩ ඉන්න ගිලන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානීය පූජා කරන, බෙහෙත් හේත් පූජා කරන, අපෝපස්ථාන කරන ඒ හැම දෙනාටමත් මේ පුණ්‍ය භූමියට උදව් උපකාර කරන ඔබ හැම දෙනාටමත් වචනෙන් හරි ආශිර්වාද කරන සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ විතරක් නෙමෙයි ලෝක සත්‍යයන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි මෛත්‍රී කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන්නේ නෙත් ඔස්සේ මේ ධර්ම දේශනාවේ රත්නපුර පන්සල පාර වෙරළුප අංක 50න් 7 නිවසේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු බී.ජී. ප්‍රියදර්ශනී මහත්මිය. එතුමියගේ අරමුණ තමයි තම දයාබර මව්තුමිය වන W.A. කමලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේ මීට වසර 15කට පෙර මිය ගිය බී.ජී. සුගතපාල පියතුමන් නමින් මිය ගිය තව පරම්පරාගත සියලු ඥාතීන් වහවහා සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවයි. බී.ජී. මංජුල, බී.ජී. ජයරත්න, බී.ජී. ප්‍රේමරත්න, ධර්මා ජයමාන් ඇතුළු සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටමත් ඉසිනි, අයෝධ්‍යා, චමිල, ලක්මුණි, කුසුම්, දිව්‍ය සේයා යන දූ දරුවන් හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණ ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ විශේෂයෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා නෙත් FM ආයතනයේ සභාපතිතුමන් සෙනවිරත් නෑපා මැතිතුමන් අද මේ දවස පුරාම එතුමන් ඇවිල්ලා මේ පුණ්‍ය භූමියේ බොහෝ පින්කම් සිදු කරලා ඇත්තෙම හැමෝටම ආදර්ශමත් විදියට එතුමන් ඇවිල්ලා අද කාටවත් නොකිය ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට උදේ තෙල් ගාලා කෑම කවලා නාවලා බොහෝ පිනක් කරගත්තා සද්ද නැතුව. ඒ කරගෙන ඇවිල්ලා තමයි මෙතන වාඩි වෙලා මේ බණ ටික අහන්නේ. ඒ නිසා මාධ්‍ය නාලිකාවක අයිතිකාරයෙක් හැටියට සභාපතිතුමන් ඒ රැස් කරගත්ත පින
මේ ධර්මශ්‍රවණය කළ ඔබ රැස් කරගත්ත පිනෙන් එතුමන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමන්ට සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ සදහම් විකාශය ඔස්සේ මේ වැඩ සටහන කළම් ටෙලිවිෂන් ඔස්සේ බොහෝ පිරිසක් විදේශ රටවල ලංකාවේ බොහෝ පිරිසක් ඩයලොග් POTV ඔස්සේ වැඩ සටහන් නරඹනවා. ඒ ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන WMC ජයන්ති විජේනායක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එතුමියගේ පවුලේ මිය පරලොවගිය ඥාතීනුත් ඔබ හැම දෙනාම ඔබ නමින් මිය පරලොවගිය සියලු ඥාතීනුත් මේ පින් සාදුකාරදිදි අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්. ඔබ හැම දෙනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මෙත් සදහම් විකාශයට සම්බන්ධ කළම් ටෙලිවිෂන් ආයතනයේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් අපේ ශ්‍රී සදහම් පදනම සීල ස්වර්ණට සම්බන්ධ සැදැහැවතුන් විශේෂයෙන් මේ පින්කම් සංවිධානය කරන්න දවල් රැ නැතුව වෙහෙසිච්ච හැම දෙනාටමත් මේ සියලු පිනෙන් ඔබ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් මේ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීයමිත සූත්‍රය කියන තුන් සූත්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු මේ දේශනාවේ අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම සියලු යහපත සැලසේවා. සාදු සාදු.